හොඳයි නේද? හොඳයි. හොඳයි හැමදෙනාම සාදුකාරයක් පවත්වමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස චත්තාරෝ මේ භික්කවේ අග්ගප්පසාදෝ කතමේ චත්තාරෝ අති ගෞරවනීය සදා වන්දනීය අපේ ලොකු හාමුදුරන් වහන්සේලා නායක හාමුදුරන් වහන්සේලා ඇතුළු සම්පූජනීය මහා සංඝ රත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක ධර්ම ශ්‍රවණාබිලාෂී පින්වත්නි පින්වතියනි අද මිත්තා විහාරස්ථානයේ සෙනසුරාදා දවසේ සිද්ධ කරන ධර්ම දේශනාවයි මේ සිද්ධ කරන්නේ. ඉතින් අද දවසේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට මේ වෙලාවේ අපේ ලොකු හමුදුරුවෝ ආරාධනා කළා. ඉතින් මම ආරාධනාව කොහොමත් බාර ගන්නවා. ඉතින් ආරාධනා කරන්නට අවශ්‍ය නැහැ. මොකද මම පන්සලේ ඉන්න හින්දා. අපි කාල වේලාවත් තරමක් ඉක්ම වෙලා ගිහිල්ලා තිබෙන නිසා මම මාතෘකා කරගන්නට යෙදුණු සූත්‍ර දේශනාවට අනුව අපි තාම කෙටියෙන් සලකලා බලමු මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන අපේ ජීවිතයට වැදගත් වෙන ධර්ම කරුණු මොනවද කියලා ඉතා සරලව කෙටියෙන් මේක ඇත්තටම වඩාත් සරල සූත්‍රයක් කියලා අපිට බැලූ බැලමට පේනවා. නමුත් එහි ඇතුළාන්තයට ගියොත් ගොඩාක් ගැඹුරු දේවල් කතා කරන්න තරම් මේ සූත්‍ර දේශනාව සාරගර්භ සූත්‍ර දේශනාවක් විදිහට සිහිපත් කරන්නට ඕන. මම දහම් අවවාද දෙන්නේ නැහැ මේ ඉන්න පිරිසත් ඒ වගේම අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙන මේ සියලු පිරිසත් ගොඩාක් ශ්‍රද්ධාවෙන් මේ මොහොතට සම්බන්ධ වෙන නිසා හැම දෙනාගේම තුන් සිත පහදවාගෙන ධර්මය දේශනාව වෙනුවෙන් තමන්ගේ කායික මානසික ශක්තිය යොදවමින් කටයුතු කරත්වා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරමින් ධර්ම දේශනාව සිද්ධ කරනවා. මා මාතෘකා කළා චත්තාරෝ මේ භික්කවේ අග්ගප්පසාදා කතමේ චත්තාරෝ කියන මේ සූත්‍රයේ සූත්‍ර පාඨය. හැබැයි මේක බැලූ බැල්මටම ධර්ම දේශනාවට මාතෘකාවක් විදිහට මේ පාඨය දේශනා කරන්න බෑ. හේතුව මේ තුල කරුණු හතරක් ගැන කියලා තියෙනවා. හැබැයි දහම් කරුණු මේකේ නොකියන නිසා. මම එහෙම මාතෘකා විදිහට යොදාගත්තේ කාල වේලාව අපිට ගොඩක් ඉක්ම වෙලා ගිහිලා මේකේ අනිත් පාඨ කියන්න ගියොත් ටිකක් වෙලා යන නිසා. දැන් අපිට පැහැදිලි වෙනවා මේ කියපු පාඨයෙන් කරුණු හතරක් ගැන කියනවා කියලා. චත්තාරෝ මේ කියලා. මහණෙනි මේ කරුණු හතරක් තියෙනවා. මොන කරුණු හතරක්ද? අග්‍රව පැහැදිය යුතු. පැහැදීමෙන් උසස්ම පැහැදීම අතර කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. අපි යන්නේ කරුණු හතර මේ වෙලාවේ ඊටාම කෙටියෙන් පහදවා ගමු. මොනවද බුදුරජාණන් වහන්සේ මේ පැහැදීමෙන් අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ පැහැදීම් කියලා දේශනා කරේ කියලා. අපිට කියන්නටම පුළුවන් හැබැයි හිතලා. එහෙම නැත්නම් අපි අහලා තියෙන ධර්ම දේශනාවන් තුලින් අපිට පුළුවන් කරුණු කීයක් කියන්නද? අග්‍රව පැහැදෙන්න ඕන තැන් කීයක් තියෙනවද සාමාන්‍යයෙන්? බුදුහාමුදුරුවෝ කෙරෙහි අග්‍රව පැහැදෙන්න ඕන නේද? ඒක තමයි මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨ පැහැදීම. ඒක පැහැදීම් අතර ශ්‍රේෂ්ඨම පැහැදීම. ඊළඟට ධර්මය ගැන නේද? සංඝ රත්නය ගැන. දැන් ඒකට හතරක් දේශනා කරලා තියෙනවා. මොකක්ද හතර? නේද? අපි ඒක ගැන කතා කරමු. ගොඩාක් නෙවෙයි, තාම කෙටියෙන්.
එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී අපිට දේශනා කරනවා පළමුව පැහැදීම ඇති කරගත යුතු ලෝකයේ අග්‍රව ප්‍රසාදය ඇති කරගත යුතු එළවා ගත යුතු තැන මොකද්ද? යාවතා භික්කවේ සත්තා අපදාවා දීපදාවා චතුප්පදාවා බහුප්පදාවා රූපිනෝවා අරූපිනෝවා සංඤීවා සංඤිනෝවා අසංඤිනෝවා නේව සංඤීනා සංඤිනෝවා තථාගතෝ තේසං අග්ගමක්ඛායති. තථාගතෝ සම්මා සම්බුද්ධෝ තේසං අග්ගමක්ඛායති. එතකොට අපි අර කියපු කාරණාව තමයි මේ කියන්නේ. හැබැයි ඒකට කරුණු කිහිපයක් එකතු කරලා තියෙනවා. අග්‍රව පැහැදීම ඇති කරගන්නට ඕන ශ්‍රේෂ්ඨ පැහැදීම ඇති කරගත යුතු තැන බුදුරජාණන් වහන්සේ සම්බන්ධව. හැබැයි බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන්නේ කුමකටද කියලා මෙතනදී දේශනා කරනවා. ඒක අමුතුවෙන් මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ඕන කියලා. ශ්‍රේෂ්ඨ වන්නේ කාටද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සූත්‍රයේදී. මේ ලෝකයේ සියලුම සත්වයෝ උන්වහන්සේ මේ කුලකයන් වලට බෙදනවා. එතකොට යාවතා භික්කවේ සත්තා අපදා ලෝකයේ පාද නැති සත්වයෝ ඉන්නවා. ඒ අය අතර ශ්‍රේෂ්ඨයි. ඒ වගේම පාද දෙකක් තියෙන. ඒ වගේම පාද හතරක් තියෙන. චතුප්පදාවා, බහුප්පදාවා. ඒ වගේම බොහෝ පාද ඇති සත්වයෝ ඉන්නවානේ. මිනිස්සු හැරෙනකොට තවත් බොහෝ පාද. මිනිස්සුන්ට අපි පාද දෙකයිනේ තියෙන්නේ. බහුපා තියෙන සත්වයෝ ඉන්නවා. මේ බහුපා තියෙන සත්වයන් අතර. ඒ වගේම රූපිනෝවා අරූපිනෝවා. රූපී සත්වයෝ ඉන්නවා අරූපී සත්වයෝ ඉන්නවා. ඒ කියන්නේ ලෝකේ අපි අහලා තියෙනවා රූපයක් ඇතිව උපදින නේද? රූපයක් ඇතිව උපදින සහ රූපයක් නැතිව උපදින සත්වයෝ ඉන්නවා. නේ? එතකොට රූපිනෝවා කියන තැනදී උන්වහන්සේ දේශනා කරන්නේ අපි අර අහලා තියෙනවානේ සිත මිස කය ඇති බඹලෝ සතරකි එහෙම කියලා. එතනදී ඒ සඳහන් කරන කාරණාව තමයි මේ අපිට උන්වහන්සේ මේ කුලකයන් හරහා දේශනා කරන්නේ. එතකොට ලෝකයේ පවතිනවා රූපිනෝවා අරූපිනෝවා. රූපී බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ඒ වගේම අරූප බ්‍රහ්ම ලෝක තියෙනවා. එතකොට ඒ සියලු දෙනා අතරේදී සංඤිනෝවා අසංඤිනෝවා. සංඥාව තියෙන බ්‍රහ්ම ලෝක තියෙනවා සංඥාව නැති බ්‍රහ්ම ලෝක තියෙනවා. නේද? අපි ඒවා දන්නවා. නිසා ගොඩක් කතා කරන්නට ඕනේ නැහැ. ඒ සියලු ලෝක. එතකොට දැන් මේ කතා කරන මාතෘකාවේදී උන්වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ යම් සත්ත්ව සංස්ථාවක් පවතිනවා නම් මේ එක ඉරකින් එක හඳකින් පාලනය වෙන ලෝකයක. අපි ඒකට කියනවා විශ්වයක් කියලා. ඒ විශ්වයේ අපා දෙපා සිව්පා බහුපා රූපී වෙච්ච අරූපී වෙච්ච සංඤි වෙච්ච අසංඤි වෙච්ච නේව සංඤි නාසංඤි වෙච්ච යම් තරමක් සත්වයෝ වෙත්නම් ඒ සියලුම සත්වයන් අතර ශ්‍රේෂ්ඨම කෙනා තමයි බුදුහාමුදුරුවෝ. එහෙම උනේ ඇයි කියලා අපි දන්නවා. එහෙම වීම සඳහා උන්වහන්සේ කොච්චර වීරය කරාද කියලාත් අපි දන්නවා. එතකොට ඒක අපි වර්ණනා කරන්න ඕනේ නැහැ දැන් නේද? ගොඩක් කතා කරන්න ඕනේ නැහැ කාල වෙලාව ගිහිලා තියෙන හින්දා අපි බුදු වචනේ සලකලා බැලුවොත් කොච්චර කාලයක්ද බුදුහාමුදුරුවෝ පාරමිතා පුරන්නේ? සාර අසංඛ්‍ය කල්පලක්ෂයක් නේ? සාර අසංඛ්‍ය කල්පලක්ෂයක් උන්වහන්සේ නිල වශයෙන් එක පැත්තකින් කියන්න ඕන නිල වශයෙන් කියලා. එතකොට නිල ලොරත් වශයෙන් කොච්චරද දන්නේ නේ? ඒක සංඛ්‍යානුකූලව කියලා තියෙනවා. නමුත් අපි දන්නේ ඒක හරිද කියන්නේ නේ? අපි අහලා තියෙනවා කියන්නේ සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ පාරමී පුරන සමයට කලින් බුදුවරු කොච්චරද? 5,12,000 නේද? බුදුවරුන්ගෙන් අනියත විවරණ ලැබුවා කියලා නේ? අනියත විවරණ ලැබුවා කියලා. එතකොට ඒ කාලය අපිට මනින්න බෑ. දැන් අපි මනින කාලය කොච්චරද? සාරාංශකයේ කල්පලක්ෂයක්. ඒ අපි ඔය කියන සෝවිසි බුදු විවරණ කාලය. ඒ සෝවිසි බුදු විවරණ කාලයේදී සාරා අසංඛ්‍ය කල්පලක්ෂයක්. වචනේ හරිය ලේසි කියන්නේ නේ.
දැන් ওই වචනය එකිනෙකට අරගෙන විග්‍රහ කරලා බැලුවොත් සූවිසි 24ක් අසංකේය කල්පලක්ෂ සංඛ්‍යාවක් නැති කල්ප ඉතින් ඒක එකිනෙකට බෙදලා ගත්තොත් ඒ සියලු දේවල් අපි ගණන් කරලා තියෙන්නේ ජීවිතවලින් නේ සූවිසි අසංකේය අසංකේය කල්පලක්ෂ 4ක් අසංකේය කල්පලක්ෂ 4ක් ජීවිත නිකම්ම ඒවා නෙවෙයි නිකන් අපි හිතමුකෝ එක පැයක් කියලා නේද පැය ඒවා නෙවෙයි දෙකේ ඒවා නෙවෙයි සමහරලාට සමහර කාලවල උන්වහන්සේ අවුරුදු කොච්චර කාලයක්ද සමහරලාට අවුරුදු 20000 සමහරලාට අවුරුදු 40000 නේද සමහරලාට අවුරුදු 60000 එහෙම ජීවත් ඒ වගේම දෙවියෝලා කොච්චර කාලයක් නේද අපි දෙවියන්ගේ ආයුෂ ගත්තොත් අති විශාල ආයුෂ ප්‍රමාණයක්. ඉතින් ඒ සියලු ආත්ම භාවවල උන්වහන්සේ තමන්ගේ ජීවිතයේ කවමදාකවත් උන්වහන්සේට අත නොහැර උන්වහන්සේ ආරක්ෂා කරපු ගුණධර්ම අපි කියනවා දසපාරමිතාව. ඒවා කවදාවත් උන්වහන්සේගේ ජීවිතයෙන් අත්හැරුණේ නැහැ. එසේ අත් නොහැර වඩපු උත්තරීතර සත්වයා ලෞතර බුදු පියාණන් වහන්සේ. ඒ නිසා තමයි උන්වහන්සේ ලෝකයේ සියලු සත්වයන් අතර අග්‍රස්ථානයට ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ. ඒ නිසා සිත පහදවා ගත යුතු ශ්‍රේෂ්ඨම තැන තමයි බුදුරජාණන් වහන්සේ සම්බන්ධ. ඒක ශ්‍රේෂ්ඨ වූ පැහැදීම. එතකොට අපි දෙවෙනි කාරණාවට එනකොට අපිට දෙවෙනි කාරණාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කාරණාව තමයි අපිට වඩාම වැදගත් වන්නේ. එතනදී උන්වහන්සේ අපිට පෙන්වලා දෙනවා අපි නොසිතන කාරණාවක්. යාවතා භික්කවේ ධම්මා සංකතා. අරියෝ අට්ටංගිකෝ මග්ගෝ තේසා අග්ගමක්ඛායති. දැන් පැහැදිලි. මොකද්ද? මහණෙනි මේ ලෝකේ සංකත වූ ධර්මයක් තියෙනවා නම් ඒ සියලු සංස්කෘත ධර්ම අතර ශ්‍රේෂ්ඨම ධර්මය තමයි මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය සංකතද අසංකතද? සංකතද අසංකතද? ආර්ය අෂ්ටාංගික මාර්ගය සංකතයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන ಗುಣ සමහර වෙලාවට අපිට පේනවා බැලු බැලමට ඒවා අසංකත දේවල් කියලා. හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ගයත් සංකතයි. දැන් අපි හිතමුකෝ කාගේ හරි හිතේ කුසල සිතිවිලි පහළ වෙනවා. පින්න හිතමු මෙතන ඉන්න උදවිය කවදාවත් අයථා ලෙස මුදල් හදල් හම්බ කරන්නේ නේ? එහෙම කරන්නේ ඒ ධර්මයේ පිළිබඳව රුචිය සංසාරික බය ඒ සියලු දේවල් දැනিলা තියෙන හින්දා. සමහර විට අපිට කියන්න බෑ ඒක නිට්ටයයි කියලා කියන්න බෑ. දැන් සමහරු එහෙම වෙලා නැද්ද? ධාර්මික වෙඳලා අධාර්මික වෙලා නැද්ද? ඈ අපි දැකලා තියෙනවා ලෝකේ. එහෙමනම් එයාට මුලින් සම්මා ආජීවය තිබුණා. නමුත් දැන් සම්මා ආජීවය නැති වෙලා කියලා. සමහරුන්ට සම්මා දිට්ඨිය තියෙනවා. හැබැයි වෙලාවකදී ඒක නැති වෙලා යනවා. නේ? අඩු වැඩි වශයෙන් සම්මා දිට්ඨිය අපිට ඇති වෙනවා. අපේ හිතේ එකම මොහොතකවත් මේ පෘතුජන සිතක එකම මොහොතකවත් සම්මා දිට්ඨිය සම්මා සංකප්පය ආදී වශයෙන් සඳහන් කරන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කරුණු 8ම එකම මොහොතක පහළ වෙන්නේ නැහැ. ඒකට අපි කියනවා නානක්ෂණිකයි කියලා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පහළ වීම නානක්ෂණිකයි. විවිධ වශයෙන් තමයි පහළ වෙන්නේ. සමහරවිට කරුණු 2ක් වෙන්න පුළුවන්, 4ක් වෙන්න පුළුවන්, 6ක් වෙන්න පුළුවන්, 7ක් වෙන්න පුළුවන්. නමුත් 8ක් පහළ වෙන්නේ නැහැ. එතකොට මේ පින් දහම් වල යෙදෙනකොට, කුසල් දහම් සිද්ධ කරනකොට, දාන සීල භාවනාදී මේ උදාර පුණ්‍ය ධර්මයන් වල අපේ ජීවිතය යොමු කොට කටයුතු කරන අවස්ථාවේදී මේවා අපේ ජීවිතය තුළ අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් අපි මේක සංකතයි කියලා කියන කාරණාව අපි පොඩ්ඩක් පැහැදිලි කරගත්තා. අපි හිතමුකෝ දැන් කෙනෙක් සම්මා දිට්ඨියට ඇවිල්ලා නේද? සම්මා දිට්ඨියේ ඉඳගෙන එයා වඩනවා සාමාන්‍යයෙන් මාර්ග ඵල නේද? මාර්ගය සහ මාර්ග ඵලය ලබනවා. එතකොට සෝවාන් මාර්ගයට පැමිණෙන පුජ්‍යලයා සම්මා දිට්ඨිය ඇති කරගෙන ඒ සම්මා දිට්ඨියේ ඉඳගෙනම එයා සෝවාන් මාර්ගයේ වඩනවා. සෝවාන් මාර්ගයේ වඩලා එයාපත් වෙන්නේ සෝවාන් ඵලයට.
නේද? සෝවාන් මාර්ගය කියන්නේ එක, ඵලය කියන්නේ එක. එතකොට මාර්ගය වඩලා ඵලයට එනකොට සම්මාදිට්ඨිය වෙනස් වෙලා. නේද? ඊට වඩා යා සම්මාදිට්ඨික පුජ්‍යලයක් වෙලා. එතනින් එහාට එයා වඩන ඒවා ඊටත් වඩා වැඩි වෙනවා. නේද? සම්මාදිට්ඨිය, සම්මා සංකප්ප, වාචා මේ සියලු දේවල් මේ විදිහට මාර්ග අංගයන්ගේදී පවා වෙනස් වෙනවා. එතකොට චූලවේදල්ල සූත්‍රයේදී චූලවේදල්ල සූත්‍රයේදී සාකච්ඡා වෙනවනේ. ඒ සාකච්ඡාවේදී අහනවා ආර්යාවෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකතද අසංකතද කියලා. ඒ වෙලාවේ ධම්මදින්නාව සඳහන් කරන්නේ මොකක්ද? ධම්මදින්නා රහත් තෙරණිය සඳහන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සංකතයි. නිසා ධර්මයේ බොහෝ තැන්වල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකත බව සඳහන් කරලා තියෙනවා. ඒක අපිට මේ කරුණ වලිනුත් පැහැදිලි වෙනවා. අපි විග්‍රහ කරගත්ත කරුණ වලින්. එතකොට ඒ සංකත ධර්මයන් අතර ශ්‍රේෂ්ඨම ධර්මය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ලෝකේ පහළ වෙච්ච සංකත ධර්ම. සංකත ධර්ම කියනකොට සියල්ල අයිති වෙනවා. නේද? නාම රූප ධර්ම කියන මේ සියල්ල අපි කෙටියෙන් ගත්තොත් ඒ සියල්ල අයිති වෙන්නේ සංකත ධර්මයන් විදිහට. එතකොට අපි එතනින් එහා පැත්තේ දේවල් ගත්තොත් ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉඳලා පත් වෙන මාර්ග ඥාන මාර්ග ඵල එතන ඉඳලා නිවන දක්වා තියෙන සියලු දේවල් නිවනින් මෙහා සියලු දේවල් සංකතයි. සෝවාන් මාර්ගයත් සෝවාන් ඵලයත් අනාගාමී මාර්ගයත් අනාගාමී ඵලයත් ඒ සියලු දේවල් සංකතයි. නේ? නිවන විතරයි අසංකත ධර්මයක් මේ ලෝකේ පවතින්නේ. එතකොට නිර්වාණය හැරුණකොට ලෝකේ පවතින සියලු දේවල් සංකත ධර්ම. ඒ සංකත ධර්මයන් අතර ශ්‍රේෂ්ඨම ධර්මය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. යම් කෙනෙක් හිත පහදවනවා නම් සංකත ධර්මයන් තුල ඒ සංකත ධර්මයන්ගේ ශ්‍රේෂ්ඨම දෙය සිත පැහැදවිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒකයි බුදුහාමුදුරුවෝ අපිට මේ දේශනා කරන්නේ. අන්න ඒකට තමයි අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නිරන්තරයෙන් ඔබගේ සිත කුසලය තුල යාවත් කාලින කරන්න. ඔබගේ සිත කුසලය තුල අවදි කර සිටින්න. ඒ කුසලය තුල අවදි කර සිටින සිත ඔබගේ ලෞකික වූ ඒ කියන්නේ සංකත වූ නියම මාර්ගය තුල ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා ඒ පුජ්‍යලයා සංකත ධර්මයක් වෙච්ච ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් ලැබිය යුතු අසංකතෝ නිර්වාණය කරා සමීප වෙන පුජ්‍යලයේ බවට පත් වෙනවා. හිත පහදවා ගත යුතු නම් අපිට නිවන දකින්න බෑ තාම. නේද? නිවන දකින්න අපි පොහසත් නැත්තම් ඒ නිවන වෙනුවෙන් අපේ ජීවිත කැප වෙනවා නම් ඒ කැපවීම වෙනුවෙන් අපි පිළිපැදිය යුතු මාර්ගයයි ආර්ය අෂ්ටාංග මාර්ගය. නිසා කවුරු හරි කෙනෙක් කුසල් දහම්හි නියුතු වෙනවා නම් හිතන්න තමන් නිවන් දැකීමට සුදුසු පුජ්‍යලයක් කියලා. ඒ සඳහා හිත පහදවා ගත්ත පුජ්‍යලයක් කියලා තමා පිළිබඳව අනතිමානී අභිමානයක් ඇති කරගන්න ඕන. නේද? අනතිමානී අභිමානයක්. ආඩම්බර වෙන්න හොඳ නැහැ. නේද? මානය ඇති කරගන්න හොඳ නැහැ. අනතිමානී කියලා කිව්වේ ඒකයි. මානය අඩු කරගෙන, ඊටාම අඩු කරගෙන. අපි හිතමුකෝ කුසල් දහම්හි හැසිරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මම කුසල් දහම්හි හැසිරෙන කෙනෙක්. ඒ නිසා මම ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා හිතන්නේ. ඒක ඒ සිතිවිල්ල හොඳ සිතිවිල්ලක් නෙවෙයි. මම ශ්‍රේෂ්ඨයි කියන එක හොඳ සිතිවිල්ලක්. හැබැයි ඒ දෙක සංසන්දනය කරලා තව කෙනෙක් තමන් උසස් කොට අනුන් පහත් කොට සැලකීම. ඒක දසමාර සේනාවට අයිති කාරණාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංසන්දනය කරන්නට එපා. ඔබ ශ්‍රේෂ්ඨ බව ඔබගේ සිතින් දකින්න තවත් කෙනෙකු ඒ ශ්‍රේෂ්ඨත්වයේ වෙනුවෙන් එකතු කරගන්න. ඒකට තමයි කියන්නේ කල්යාණ මිත්‍රත්වය. නේද? එතකොට කල්යාණ මිත්‍රතර බව කියලා කියන්නේ ඒකයි. මිත්‍රත්වය සහ මිත්‍රතර බව කියලා කියන්නේ ඒ අදහම්හි තමන්ගේ සිත අලවාගෙන කටයුතු කරන උදවිය ධර්මයට එකතු කරගන්නා පුද්ගලයා. ඒක දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ යම් තරමක් ධර්ම තියෙනවා නම් ලෝකේ සංකත හා අසංකත. ඒක තවත් එකක්. අපි ඉස්සෙල්ලා කතා කරේ මොකද්ද? සංකත. යාවතා භික්කවේ ධම්මා සංකතාවා අසංකතාවා. සංස්කෘතහු ඒ කියන්නේ ගොඩනැගිච්ච හැදිච්ච හේතු ප්‍රත්‍යයෙන් හැදිච්ච ධර්මයන් සහ හේතු ප්‍රත්‍යයෙන් හට නොගත් ධර්මයන් කියන මෙන්න මේ දෙක අතරදී වඩා ශ්‍රේෂ්ඨතර වෙන්නේ මොකද්ද? විරාගෝ තේසං අග්ගමක්ඛායති. විරාගෝ තේසං අග්ගමක්ඛායති.
යාවතා භික්කවේ ධම්මා සංකතාවා අසංකතාවා විරාගෝ තේසං අග්ගමක්ඛායති. එතකොට දැන් මේක ටිකක් පැටලිලි සහගත වෙනවා. මොකද්ද මේ කිව්වේ විරාගෝ කියලා නේ? ඒ සංස්කෘත හා අසංස්කෘත ධර්මයන් අතර විරාගය ශ්‍රේෂ්ඨයි කියනකොට විරාගය කියන්නේ මොකද්ද? රාගයෙන් තොරයි නේද? ඒ රාගයෙන් තොර භාවය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ විරාගිකයි කියන එක. විරාගිකයි. එතකොට චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය කියන දෙකම උතන තියෙනවා. රාග විරාග චේතෝ විමුක්තිය. එතකොට ප්‍රඥාව මේ දෙකම එක තැනකට සම්බන්ධ වෙච්ච තැනදී විරාගය කියන කාරණාවයි මේ දේශනා කරන්නේ. එතකොට විරාගය කියලා කියන්නේ සියලු කාම වස්තුන් සම්බන්ධව තමන්ගේ සිත තුළ පවතිනා වූ ඇලීම දුරු කරපු අවස්ථාව. එතෙන්ට අපි කියනවා නිර්වාණය කියලා. එතකොට සංකත හා අසංකත ධර්මයන් අතර වඩා ශ්‍රේෂ්ඨතම දෙය තමයි විරාගය. නිර්වාණය කියන එක. ඒක බුදුරජාණන් වහන්සේ මේ කොටසේදී මේ අවස්ථාවේදී කරුණු කිහිපයකින් පහදනවා. අන්න ඒ කරුණු ටිකක් අපි කතා කරමු කාල වේලාවට අනුව. එතනදී වචන 7ක් බුදුරජාණන් වහන්සේ මේ විරාගය කියන කාරණාව විස්තර කිරීම සඳහා යොදාගෙන තියෙනවා. පළවෙනි එක තමයි යදිදං කියලා සඳහන් කරමින් මොනවද ඒ කියන්නේ විරාගය නැති කරන විරාගය ඇති කරන ධර්ම විදිහට උන්වහන්සේ දේශනා කරන්නේ යදිදං යමක්ද මද නිම්මදනෝ. විරාගය මොකක්ද ඇති කරන්නේ? මද නිම්මදනෝ. මදය නිර්මදනය කරනවා. මද කියලා කියේ මොකක්ද? මදේ අපි දන්නවා නේද? සාමාන්‍ය අභිධර්මයේ නම් කරුණු 27ක් මේ ගැන කියවෙනවා. හැබැයි අපේ ජීවිතවලට ගොඩාක් මේක එකතු කරගන්න පුළුවන් ඇත්තටම. නමුත් අපිට ගොඩාක් පැහැදිලිව වැටහෙන කාරණා කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම අපි අහලා තියෙනවා මොනවද? මොන මදද? ඔව් යෞවන මද. එතකොට තව ජීවිත මද. ආරෝග්‍ය මද කියලා. තව තියෙනවා ඉතින් නේද? ඔව් තියෙනවා විවිධ කියන්නේ ගොඩාක් තියෙනවා. ඒ සියල්ල අතර අපිට ප්‍රකටව පේන අපේ ජීවිතය තුළ ප්‍රකටව පේන දෙයක් තමයි මෙන්න මේ ආරෝග්‍ය මද ජීවිත මද යොබ්බන මද කියන කාරණා. උතනදී අපි ඔක ගොඩාක් පැහැදිලි කරන්න ඕනේ නැහැ. ජීවිත මද ආරෝග්‍ය මද යෞවන මද. යෞවනත්වයටපත් වුණාම මොකද වෙන්නේ? මහණෙනි අබින්නම් පච්චවේක්කි තබ්බට්ටාන කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මහණෙනි යම් කෙනෙක් මේ ලෝකයේ තරුණ වියටපත් වෙලා ඒ තරුණ විය නිසා යම් වූ ආකාරයේ අකුසලයක් ඇති කරගන්නවාද මදයක් ඇති කරගන්නවාද ඒ මදය ඇති කරගනිමින් එයා කයින් වචනයෙන් මනසෙන් මොකද කරන්නේ? පාපී අකුසල ධර්මයන් සිද්ධ කරගන්නවා. මේ පාපී අකුසල ධර්මයන් සිද්ධ කරගෙන ඔහු කායේන දුච්චරිතං චරිත්වා වචනේ මනසෙන් දුස්චරිතෙන් හැසිරීලා මොකද වෙන්නේ අවසානයේට? කායස්ස වේදා පරම්මරණ දුක්ගතින් විනිපාතං නිරයන් උපජ්ජන්ති. බොහෝම දුක්ඛිතව විවසව පතිත වෙන නිර්වාණය මේ අපායට වැටෙනවා. ඒ අපායට වැටුනහම ඒක එයාට මහා දුකක්. ඒ දුක ගැන ඔයගොල්ලෝ අහලා තියෙනවා. කොච්චර අපායේ දුක් තියනවද කියන එක. ඒක අපිට වචනෙන් විස්තර කරගන්න බැරි තරම් අප්‍රමාණ වූ දුකක්. ඒ දුක විඳින්න සිද්ධ වෙනවා මොනවා නිසාද? ඒ මදයන් නිසා. දැන් ජීවිත මදය කියලා අපි සාමාන්‍යයෙන් සරලව ගත්තොත් අපි ජීවිතයක් ලබලා තියෙනවා. මේ ලබපු ජීවිතයේ සමහර වෙලාවට සමහර කෙනෙකුට මොකද හිතෙන්නේ? මේ ජීවිතය සමහර වෙලාවට නිකන් සදාකාලිකව ජීවත් වෙනවා වගේ හැඟීම් ඇති වෙනවා නේද? ඒ ජීවිතය තුළ අපි විවිධ වූ ආකාරයේ අයථා දේවල් වලට යොමු වෙනවා. විශේෂයෙන්ම විවිධ වූ තවත් මද තියෙනවා. මේ මදයනුත් එකතු කරගෙන ජීවිත මදයෙන් මත් වෙනවා. මදය කියලා කියන්නේ මත්වීම.
ඒකට තවත් අපිට දෙන්න පුළුවන් හොඳ තේරුමක් තමයි සිහි මදකම. ඒ කියන්නේ සිහිය අපි කියන්නේ මත් වෙනවා කියන්නේ මොනවා හරි දෙයක් අපි හිතමුකෝ අපි ඉන්ටේක් කරනවා නේද? අපි මොනවා හරි බොනවා. බීපුවහම මත් වෙනවා. මත් වුණාම මොකද වෙන්නේ? සිහිය නැති වෙන එක නෙවෙන්නේ නේද? සිහිය අඩු වෙනවා. එතකොට සිහි මද ගතිය ඇති වෙනවා. මේ මදයන් තුලින් සිද්ධ වෙන්නේ ඒ විදිහටම තමන්ගේ සිහි මද ගතිය අඩු කරන එක. එතකොට දැන් අපිට ඔන්න මේ යෞවනත්වය හරි මේ ජීවිතය හරි නැති වෙනවා කියන එක මේ නිරෝගීකම නැති වෙනවා කියන එක සම්බන්ධව සිතිවිල්ලක් පහළ වෙන්නේ නැහැ. දැන් එයා ඉන්නේම සදාකාලිකව ජීවත් වෙනවා. සදාකාලිකව ලෙඩ නොවි මේ නිරෝගී සම්පන්නව ඉන්නවා. සදාකාලිකව මේ යෞවනත්වය තුළ ජීවිතය ගත කරනවා කියන තැන තමයි එයා ඉන්නේ. ඒක ඉතින් සාමාන්‍ය ලෝකයේ පවතින දෙයක්. නේද? ඒක ඉතින් කාගේවත් වැරද්දක් නෙවෙයි. අපිත් කවුරුත් ওই தත්ත්වයටපත් වෙනවා. එතකොට ඉඳලා හිටලා කෙනෙකුට ලෙඩක් දුකක් ඇදුනම ඕක මතක් වෙනවා. ආයෙ ලෙඩ දුක සමනය වුණාම ආයෙ අර தත්ත්වයටපත් වෙනවා. ඉතින් කාලයක් ගිහිල්ලා වයසට යනකොට තමයි ওই தত্ত্বය ඇත්ත වශයෙන්ම අපේ ජීවිතය තුළට බලපානවා කියන එක අපිට හේතු ගැන්වෙන්නේ. එතකන් අපි ගොඩක් වෙලාවට අපේ සිත ධර්ම මාර්ගයෙන් ඈතින් ඈතට අරගෙන ගිහිල්ලා අධර්මයේ තුල තමයි ඉවත් වෙන්නේ. එතකොට හිතනවා ඔන්න පොඩි පවක් කරගත්තට කමක් නැහැ. නේද? ඒ වගේ අදහසක් ඇති වෙනවා. ඒ නිසා පව් කරනවා. එතකොට මේ පුංචිම පුංචි වරදෙහි පවා අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවේ කියලා අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විනය පිටකයේ තුල ඊටාම සුළු වරදෙහි පවා වරද දකිමින් ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕන කියන එක. ඒක හරි අමාරු කාර්යයක්. අමාරුයි ඇත්තටම. ලේසි නැහැ නේද? මේ පෘතුග්ජන සිතක් වරදෙන් මුදවාගෙන නිවැරදි තැනටපත් කරගන්න එක පහසු දෙයක් නෙමෙයි. මොකද අපි කෙලෙස් නිසානේ ඉපදලා තියෙන්නේ. ඒ කෙලෙස් අපි ඇති වෙන විදිහ ගැන මම හිතන්නේ මේ කාරණා විදිහම කතා කරමු. ඒ කෙලෙස් වලදී අපි මුලාවටපත් වෙනවා. ඒ මුලාවෙන් ගලවා ගැනීම පිණිස තමයි ඇත්තටම අපි හාමුදුරු සඳහන් කරනවා වගේ මේ පන්සලට එන්න ඕන. එතකොට සමහර විදිහට පන්සලට එන්න ඕන කියනකොට දැන් හාමුදුරු මොන හරි දෙයක් බලාපොරොත්තු වෙන තමයි පන්සලට එන්න කියන්නේ. නේද? නමුත් එතනදී අපේ ජීවිතයට දෙන පරිඥාණය කොච්චරද? දරුවෙකුට වැඩිහිටියෙකුට වඳින්න පුරුදු කරන එක මානිය දුරු වෙනවා. නේද? තව කාට හරි හිස නමන්න පුළුවන් තරම් නම්‍යශීලී භාවයක් ඇති වෙනවා. එතකොට දෙමව්පියන්ට කන් දෙන්නේ ඒ නිසා, වැඩිහිටි පරම්පරාවට කන් දෙන්නේ ඒ නිසා, ඒ සියලු දේවල් ඇති වෙනවා. එතකොට යමක් දෙනවා දැකලා හිත සතුටු කරගන්න පුළුවන් තත්ත්වය. දැන් ඒකත් බෑනේ සමහරුන්ටනේ. දෙනවා දැකලාවත් හිත සතුටු කරගන්න බෑ. සමහරවිට ඊර්ෂ්‍යා කරනවා. එතකොට දෙන්න කොහොමද හිත හදාගන්නේ? අන්න ඒ තැනටපත් කර ගැනීම පිණිස තමයි ඒවා තියෙන පරිසරයක් තුල දරුවන් යොමු කර යුතුයි කියලා අපි කතා කරන්නේ නේ. එතකොට ඒවා අපි තරුණ ජීවිතවලට පුංචි කාලේ ඉඳලා දුන්නොත් තරුණ ජීවිතවලදී එයා යම් පමණකට හෝ අවබෝධ කරගන්නවා අපි මේ තුල අපේ ජීවිතය ගෙන යා යුතුයි කියලා. හැබැයි බොහෝ දෙනා ඒ මාර්ගයෙන් පිට තමයි යන්නේ. ඒ නිසා ඔය ජීවිත මද, යෞවන මද, ආරෝග්‍ය මද වගේ කාරණාවලදී ගොඩාක් මත් වෙලා කටයුතු කරන ස්වභාවයන් අපිට පේනවා. එතකොට මදනින් මදනෝ. ඔය මදය නැති කරන කාරණාවක් තමයි විරාගය කියන්නේ. එතකොට විරාගය කියන දේ තුළදී මදය නැති වෙනවා. එතනද සිත පහදවා ගන්න ඕන. මදනින් මදනෝ පිපාස විනයෝ. පිපාස විනයෝ. පිපාස විනයෝ. පිපාස කියලා කියන්නේ. ඔව්. පිපාස කියලා කියන්නේ තිබහ නේද? ඇත්තටම පිපාසය කියලා කියන්නේ තිබහ. නැත්තම් අපි ගොඩාක්ම මහන්සි වෙලා ඉන්න වෙලාවක අපිට වතුර ටිකක් ඕනේ කියලා දැනෙන ස්වභාවය. එතකොට මේ කතා කරන්නේ දැන් අපි හිතමුකෝ වතුර ටිකක් ඕන වුණොත් අපි වතුර ටිකක් හොයාගෙන බොනවා. දැන් එහෙම බොන්න බැරි වෙලා අපි හිතමු කවුරු හරි වතුර ටිකක් නැහැ. වතුර ටිකක් නැහැ කියලා එයා ගිහිල්ලා මොකද කරන්නේ? ගිහිල්ලා කෙළවරට ගිහිල්ලා අපි හිතමු මේ පැත්තට ගියා කියලා අපිට මුහුදනේ හම් වෙන්නේ. නේද? ඊට පස්සේ මුහුද දකිනකොට හිත සතුටුයි. වතුර ටිකක් බොනවා මොකද වෙන්නේ? ඈ ලුණු වතුර නේද? එයා බොන්නේ ලුණු වතුර. තව පිපාසය වැඩි වෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා පිපාසය කියලා කිව්වේ මෙතන කාම පිපාසය. කාම පිපාසය. ඒ කාමයෙන් යම් කෙනෙක් මත් වුනහම පිපාසය ඇති වුනහම එයා අර පිපාසය නැති කර ගැනීමට වතුර ටිකක් බොනවා වගේ ඒ පිපාසය නැති කර ගැනීමට කාමය තුල තමන්ගේ ජීවිතය යොමු කරනවා නම් යොදවනවා නම් තව මොකද වෙන්නේ? ඒ කාමය නිසා තව තවත් කාමය
වැඩි වෙනවා විනා ඒක අඩු වෙන්නේ නැහැ. ඒක හරි බරපතල කාරණාවක්. නිසා කාමය දුරු කර ගැනීම පිණිස අපි උත්සාහවන්ත වෙන්න ඕන. කාමය කියලා කිව්වේ සමහරුන්ට අපි පොදුවේ කතා කරනකොට නම් කාම මිත්‍යාචාරය. නේද? කාම මිත්‍යාචාරයෙන් එහාට බුදුරජාණන් වහන්සේ මේක අපිට දේශනා කරනවා. මහණෙනි කාමය සහ කාම ගුණය කියන නිබ්බේධික පරියාය සූත්‍රයේදී දේශනා කරන්නේ කාමය සහ කාම ගුණය කියන එක අපි මනාව වටහා ගන්නට ඕන. නේ? කාමයේ වටහා ගන්න ඕන. එතකොට කාමයේ විවිධ පර්යායන් වටහා ගන්න ඕන. කාමයේ විපාක වටහා ගන්න ඕන. කාම නිරෝධය වටහා ගන්න ඕන. කාම නිරෝධ මාර්ගය වටහා ගන්න ඕන කියලා කාරණා හයක් නිබ්බේධික පරියාය. ඒ කියන්නේ විනිවිද දැකිය යුතු ජීවිතය ලෝකය විනිවිදිය දැකිය යුතු කියන අර්ථය තමයි නිබ්බේධික කියලා කියන්නේ. ඒ විනිවිද දැකිය හැකි ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියලා තමයි මේ නිබ්බේධික පරියාය සූත්‍රය දේශනා කරන්නේ. එතනදී උන්වහන්සේ කාමය දැකිය යුතු ආකාරය උන්වහන්සේ මනාව පැහැදිලි කරලා දීලා තියෙනවා. කාමයේ ඇති වෙන ස්වභාවය, කාමයේ වේමාත්තතාවය කියන්නේ විවිධත්වය. ඒ ඊට පස්සේ කාමය සහ කාම ගුණ මේ දෙක වෙන් කරලා හඳුනා ගන්න කියලා. කාමය කියලා කියන්නේ ලෝකේ පවතින දෙයක්. එතකොට එතනදී කාමය කියලා සඳහන් කරන්නේ මොනවද? කාමය කියලා සඳහන් කරන්නේ පංච කාමයෝ නේද? පංච කාමයෝ. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා අපි කියන මේ කාරණා පහ මුල් කොටගෙන අපි රසාස්වාදනය කරන්නා වූ ස්වභාවය තමයි පෘතුජන සිතෙන් ආස්වාදනය කරන ස්වභාවය තමයි අපි කියන්නේ පංචකාම කියලා. එතකොට ඕවා පංචකාම විතරයි. ඕවා ලෝකේ කොහෙත් තියෙනවා. මේ කාම ගුණ කියන ඒවා ලෝකේ කොහෙත් තියෙනවා. ඒක තමයි අර අපි ප්‍රසිද්ධ ගාථාවකින් කියන්නේ නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම. එතන පැහැදිලිවම දේශනා කරනවා කාමයෝ කියන දේවල් ලෝකේ තියෙනවා. කාමය කියන දේ නෙවෙයි ලෝකයේ කාම රාගය කියලා කියන්නේ. නේද? කාමය සහ කාම රාගය කියන්නේ දෙකක්. ලෝකේ විචිත්‍රවත් දේවල් විචිත්‍රාකාරයට තියෙනවා. ඒවා ඒ දේවල් තුල කාමය කියන දේ කොහෙත් නැහැ. සංකප්ප රාග පුරිසස්ස කාම. පුරුෂයාගේ සිත තුළ ඇතිවන්නා වූ සිතිවිලි කාමය කියන්නේ ඒ වස්තුව සම්බන්ධව. නේද? ඒ කියන්නේ අපි හිතමු දකින්න දෙයක් සම්බන්ධව නම් එයාගේ සිත තුළ ඇතිවන්නා වූ රාගය තමයි අපි කියන්නේ කාමය කියලා. නේද? ඒක බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී ඉතාම ලස්සන දේශනා කරනවා. එතකොට කාමයේ වේමාත්තතාවය. මේක දැන් මේ කාම සම්භවය, කාමය ඇති වෙන්නේ කුමක් නිසාද? කරුණු තුනක් නිසානේ. ඒක අපි කතා කරලා තියෙනවා. කාමය ඇතිවීම සඳහා ඇස, රූපය, විඥාණය මුල් වෙන්න ඕන. නේ? එතකොට ඒ තුන මුල් වෙලා, ඒ තුන එකතු වෙලා මොකක්ද දැනෙන්නේ නැත්තේ? ස්පර්ශයක් ඇති වෙන්න ඕන. එතන ඉඳලා කාමය දිගට යනවා. පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, නේද? තණ්හා පච්චා උපාදාන ආදී විදිහට එහෙම යනවා. එක පැත්තකින්. ඊට පස්සේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නා සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති ආදී මදුපිණ්ඩික සූත්‍ර දේශනාවේදී දේශනා කරන විදිහටත් ඒක කෙලීම අකුසල සංස්කාරය දක්වා යන විදිහ පිටාම ලස්සන දේශනා කරලා තියෙනවා. ඒ නිසා කාමයන්ගෙන් මේ විදිහට මේ කාම ගුණ අපේ සිත තුළ වැඩෙන විදිහ උන්වහන්සේ පෙන්වා දෙනවා. නේ? එතකොට කාමයන්ගේ සම්භාවය තමයි ස්පර්ශය. ස්පර්ශය ඇති වුනහම ওই විදිහට අර මේ කාම ගුණ වැඩෙන විදිය පෙන්ලා දීලා තියෙනවා. එතකොට කාමයන්ගේ වේමත්තතාවය මොකක්ද? ඒ කියන්නේ වේමත්තතාවය කියන්නේ විවිධත්වය. ඇසෙන් දකින දේ ඇසෙන් දැකලා රූප අරගෙන අපි විඳින එක විදිහක්. කනෙන් ශබ්ද අහලා විඳින එක තව විදිහක්. මේ ඉන්ද්‍රියන් පහටම අපි විඳින විදිහ, කාමයෝ විඳින විදිහ විදි පහක්. ඒ වේමත්තතාවයත් හඳුනා ගන්න ඕන. ඇසෙන් විතරක් නෙවෙයි කාම උපදින්නේ. කනෙන් විතරක් නෙවෙයි. මේ සියලු තැන් වලින් කාමය උපදිනවා. ඒක හොඳට හඳුනා ගන්න ඕන. එතකොට කාම නිරෝධය මොකක්ද කියලා දකින්න ඕන. කාම නිරෝධය මොකක්ද කියලා දකින්න ඕන. එතකොට කාම නිරෝධය පිණිස උන්වහන්සේ මාර්ගය දේශනා කරනවා. මේ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දේශනා කරන්නේ. මේ විදිහට අපි එතකොට පිපාසය නැත්තම් කාම පිපාසය දුරු කර ගැනීම පිණිස ලෝකයේ පවතිනා වූ වස්තුන් සම්බන්ධව, ඒ වස්තුන් වල ස්වභාවය සම්බන්ධව, ඒ වස්තුන් වල නිත්‍ය අනිත්‍ය ස්වභාවය සම්බන්ධව හොඳ අවධානයකින් ඉන්නට ඕන. අවධානය නැති වුණොත් මොකද වෙන්නේ? අපි ඒවා සියල්ල ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. නැත්තම් අපි කියන්නේ සංස්කාර ඇති කරගන්න. විවිධ වූ ආකාරයේ සංස්කාරය ඇති කරගන්නවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ අපි කොහොමද අපේ සක්කාය දිට්ඨිය ඇති කරගන්නේ කියලා. කාරණා හතරක් මේ රූපය තුල ආත්මය ඇතයි කියලා ආත්මය තුල රූපය ආත්මවත් වූ රූපයත් රූපවත් වූ ආත්මයක් විදිහට කාරණා හතරක් සක්කාය දිට්ඨිය ඇති කරගන්න විදිය දේශනා කරනවා. ඒ සියලු තැන්වලදී මේ කාමයන්ට ලොල් වීම නිසා තමයි කාමයන්හි ගිජු වීම නිසා තමයි ඒ සියලු දේවල් සිද්ධ වෙන්නේ කියලා උන්වහන්සේ අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා ගොඩාක් පැහැදිලිව අපි අවධානය යොමු කරගන්න ඕන මේ වගේ අනිත්‍යතාවය දකින්න. නිරන්තරයෙන් මේ වගේ අනිත්‍යතාවය සිහිපත් කරන්න ඕන. ඒක අපි කියන්නේ අසුභවාදී කෙනෙක් කියනවා මේක අසුභවාදී. ලෝකේ විචිත්‍රවත් දෙයක් දැක්කොත් හිතනවා අසුභවාදී කියලා. නේද? ඒකම තමයි බුදුහාඳුරු මේ දේශනා කරේ සංකප්ප රාගෝ පුරිසස්සකාම. තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ. විචිත්‍රවත් වූ දේවල් ඒ විදිහටම ලෝකේ තියෙනවා. ඒක මොහොතක්වත් වෙනස් වෙන්නේ නැහැ. නේද? ඒ විචිත්‍රවත් දේ හැම දිනාටම විචිත්‍රවත් වෙන විදිහට දකින්න පුළුවන්. නේද? අතිත්ත දීරා විනයං චන්දං. හැබැයි නැනවත් මිනිස්සු මොකද කරන්නේ? ඒ විචිත්‍රවත් වූ දෙය කාම සංකල්පයක් ඇති නොකොටගෙන මනාව තමන්ගේ තියුණු නුවණින් දැකලා ඒ තුලින් ලෝකයට ප්‍රකට වන්නා වූ සුන්දරත්වය ගැන ආදානග්‍රාහීත්වයෙන් තොරව වින්දනය කරලා එයා එතනින්ම අතාරලා දානවා ඒක. නැනවත් මිනිස්සු කරන්නේ ඒක. අතාරලා දානවා. සියල්ල අතාරලා දානවා. මේ ඇසෙන් රූප දකිනවා, ඒ දකින රූපවල විචිත්‍රත්වය දකිනවා. හැබැයි ඒක පිළිබඳව ආත්මීය සංකල්පනා යා ළඟ නැහැ. මමයේ මගේ කියන හැඟීම් සංකල්පනා කිසිවක් නැහැ. එහෙම ගොඩ ගහගත්ත තරමටම අපිට අපේ මනස දියුණු කරන්න අමාරු වෙනවා. ඒ නිසා මනස දියුණු කර ගැනීම පිණිස නම් ඒ සියලු සංකල්ප රාගය දුරු කරන්නට ඕන කියන කාරණාව දේශනා කරනවා. ඒක ඇයි මනස නිදහස් කරගත යුත්තේ කියන කාරණාව අපි මෙතනදී කතා කරමු. තුන්වෙනිට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ආලය සමුග්ඝාතෝ. ආලය සමුග්ඝාතෝ. මේ ස්වභාවය ඒ කියන්නේ විරාගය කියන එකදී ආලය සමුග්ඝාතෝ. ආලය කියලා කියන්නේ මතක ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය බ්‍රහ්ම නිමන්ත්‍රණ සූත්‍රය වගේ විවිධ සූත්‍ර දේශනාවන්. මජ්ක්‍ධිම නිකායේ ගොඩාක් සූත්‍ර දේශනාවලදී දැන් බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා බලනවනේ සම්බුද්ධත්වයෙන් පස්සේ. ඒ බලන හැම තැනදීම උන්වහන්සේ දේශනා කරන දෙයක් තමයි ආලය රාමා හෝ පනායම් පජා ආලය රතා ආලය සම්මුදිතා. මට පෙනුණා මේ ලෝකයේ බොහෝ මිනිස්සු ආලය රාමා මේ කාමයන්ගේ ඇලිලා. ආලය රතා ආලය තුල තමන්ගේ සිත අලවාගෙන වාසය කරන්න. ආලයෙන් ඔද්දල් වෙලා සිට. නේද? ඒකෙන් ඒගොල්ලෝ පිනා යනවා. ඒ නිසා මට මේ ලෝකෙට ධර්මයේ දේශනා කරලා නම් මේගොල්ලෝ නිවන් දක්වන එක ලේසි නෑ කියලා උන්වහන්සේට හිතුණා කියලා සිතවිල්ලක් පහළ වුණා කියලා සඳහන් කරනවා. එතකොට එතන ආලය කියන්නේ ඒත් කාමයමයි. එතකොට ඒ ආලය කියන කාරණාව නැත්තම් රාගය කියන කාරණාව ආලය සමුග්ඝාතෝ. ආලය සමූල ඝාතනය කිරීම. නැත්තම් ආලය නැත්තම් කාමය ආශාව කියන දෙය සම්පූර්ණයෙන්ම නැති කිරීම තමයි විරාගය කියලා කියන්නේ. විරාගය කියන කාරණාවෙන් උන්වහන්සේ දේශනා කරන්නේ ඒ බැඳීම ඇලීම රාගය කියන එක සම්පූර්ණයෙන්ම නැති කරලා දෙන්න. ආයි බින්දක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්න ඉතුරු කරලා දානවා. ඒකත් ධර්ම ගැඹුරු කාරණාව. එතකොට ඒ කාරණාවන් අපේ සිත තුළ ඇතිවන්නේ. ඒ කාරණාවන් අපේ සිත තුළ වඩාත් නිරන්තරයෙන්ම කුමක් නිසාද හටගන්නේ කියන කාරණාව දකින්න ඕන. ඒක දකින්නකොට උන්වහන්සේ දේශනා කරනවා වට්ටු පච්ඡේදෝ. හතරවෙනි පදයෙන් සඳහන් කරනවා වට්ටු පච්ඡේද. වට්ට කියලා කියන්නේ දියසුලිය. වට්ට කියලා කියන්නේ වටයක් කියමුකෝ අපි නේද? දියසුලියක්. දියසුලියේ ස්වභාවය මොකද්ද? මේ පැත්තෙන් එන වතුර ටික මෙහෙම යනවා මෙහෙම යනවා මේක නිතරම කරකැවි තියෙන. එතකොට මේක මොකද්ද? වටයක්. නේද? රවුමක් මේක සර්කල් එකක්. මේක තමයි බුදුහාමුදුර අපිට දේශනා කරන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා නේද? මේ මොනවද? මේ කාරණා සියල්ලෙන් අපිට දේශනා කරන්නේ හේතුඵල ධර්මයේ තුලින් උන්වහන්සේ පෙන්වලා දෙන්නේ වට්ටු පච්ඡේදෝ. අන්න අතනදී අර ආලය කෙලස් කියන දේවල් ඇති කරගත්තාම මොකද වෙන්නේ? වට්ටු පච්ඡේදෝ. ඒවා මෙහෙම කැරකි තියෙනවා ජීවිතය තුළ. ඔකෙන් මිදෙන්න හරි අමාරුයි. හේතුව දැන් ඔය වට්ටු පච්ඡේදෝ කියනකොට කොහොමද අපේ ජීවිතය තුළ
කුසල අකුසල සංස්කාර සැරිසරන්නේ. දැන් ඉස්සල්ලාම අපිට තේනවා අපි කියන්නේ අපේ හිත තුළ නිදන්ගත වෙලා තියෙන මොනවද? ඔව්. කෙලෙස් නිදන්ගත වෙලා තියෙනවා. එතකොට ඒ නිදන්ගත වෙච්ච කෙලෙස් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ක්ලේශ වට්ට කියලා නේද? කෙලෙස්. ඒකට කියනවා ක්ලේශ වට්ට කියලා. එතකොට ඒ අතීත වූ කෙලෙස් නිසා කම්ම වට්ට, විපාක වට්ට. විපාකය හැදෙනවා නේද? එතකොට කර්ම රැස් කරනවානේ කෙලෙස් නිසා අපි කර්ම රැස් කරනවා. ඔන්න අපි අර සඳහන් කරා වගේ මොනවා හරි ඉන්ද්‍රියන්ට අරමුණු වෙච්ච දෙයක් හේතු කොටගෙන අපි ආශාවක්, ඇලීමක්, එක්ක ගැටීමක් මොනවා හරි සංසිද්ධියක් අපේ මනස තුල සිද්ධ වෙනවා නේ. ඔය ඇලීම් ගැටීම් වලට අපි මොකද කරන්නේ? කායිකව, වාචසිකව ප්‍රතිචාර දක්වනවා. කායිකව වාචසිකව ප්‍රතිචාර දක්වනවා. එතකොට මොකද වෙන්නේ? කයින් වචනෙන් මනසෙන් මේවා සිද්ධ වෙලා. එතකොට චේතනාවක් මුල් වෙලා. එතකොට චේතනාවක් මුල් වෙලා දෙයක් වුණාම ඒක කර්මය බවට පත් වෙනවා. ක්ලේශ නිසා කර්ම වට්ටය ඇති වෙනවා. කර්ම වට්ටය ඇති වෙනවා. එතකොට ওই කර්ම වලට ආයෙ මොනවද වෙන්නේ? කර්ම වලට අනිවාර්යයෙන්ම විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒකට කියනවා විපාක වට්ට කියලා. නේද? එතකොට ඒ විපාක විදිමින් ආය දැන් අපි දැන් අපි මේ ඉන්නේ විපාක භවයකනේ. පෙර කර්ම නිසා විපාක භවයක් ලැබුණා. අතීත කර්ම නිසා වර්තමාන විපාක භවය අපි ලැබලා තියෙනවා. ඒ විපාක භවයේදී ආයෙත් ඕකම සිද්ධ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ. කර්මය විපාකයේ හදනවා, විපාකෝ කම්ම සම්භවෝ. විපාකයේ ආය නැත කර්මය හදනවා. මේ දෙක මේ ඒවන් මෙහෙම කැරකි ලෝකය සංසාරය කියන දේ පවත්වනවා කියලා දේශනා කරනවා. ඒ නිසා වට්ටුපච්ඡේදෝ කියලා කිව්වේ මෙන්න මේ ක්ලේශ වට්ට, කර්ම වට්ට, විපාක වට්ට කියන දේවල් වලින් අපි මේ රවුමක් විදිහට කරකිලා තියෙන එක ඍජු මාවතකට අපි අරගෙන යනවා. ආය මේ පැත්තේ කරපු දේවල් මේ පැත්තට ඉස්සරහට අරගෙන එන්නේ නෑ. එයා ඒවා නැති කරගෙන යනවා. නිදහස් මනසකට අපි එනවා අර මුලින් සඳහන් කරා වගේ මනසේ ඔක්කොම දේවල් ගොඩ ගහගන්නේ නැහැ. ඒවා ටිකෙන් ටික ෂෙයා කරගෙන යනවා. ඒ ෂෙයා කරගෙන යන මාර්ගයේදී තමයි සීල සමාධි ප්‍රඥා අපිට වඩන්න වෙන්නේ. වැඩෙන්නේ එහෙමයි. සීලය වඩනකොට ඔන්න අපිට අර කයින් ඒ දේවල් කරන එක අතපසු කරනවා. සමාධිය වැඩෙනකොට ඒක තවත් දියුණු වෙනවා. ප්‍රඥාවේදී ඒ සියල්ලෙහි ඇති නොතිර බව සහ ඒකේ වැදගත්කමක් නැති බව දකින්නට තරම් තමන්ගේ මනස ශක්තිමත් තැනක් බවට පත් කරගන්නවා. එහෙම පත් කරගෙන එයා ඉස්සරහට යනකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඊළඟ වචනවලදී තණ්හක්කයෝ විරාගෝ නිබ්බාන. තණ්හක්කයෝ තණ්හාව ශ්‍රය කරනවා. එයා තණ්හාව ශ්‍රය කරපු පුජ්‍යලයේ. තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම දුරු කරපු කෙනෙක්. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඉතින් ඔය දුක හදන්න හේතු වෙන දේනේ. දුක්ඛ සමුදය සත්‍ය මොකද්ද කියලා අහනකොට යායන් තණ්හා, පෝණු භවිකා, නන්දි රාග සහගතා, තතර තත්‍රා විනන්දිනේ සේයති ඉදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. දැන් කාම භව විභව තණ්හාවන් තමයි මේක හදන්නේ. එතකොට මේ තෘෂ්ණාව දුරු කරන්නා වූ තැන තමයි විරාගය කියලා සඳහන් කරන්නේ. එතකොට තෘෂ්ණාව දුරු කරපු තැන නිර්වාණයයි. දැන් අපිට හිතෙනවා සියල්ලම දුරු කරපුවාම තණ්හා කීවේ ආශාව. ආශාව කියනකොට මොනවා සම්බන්ධව ආශාවද? අපි හිතමුකෝ පංචකාම වස්තුන් සම්බන්ධ. ඒවත් තව මොනවද? කුසල අකුසල දෙකම මෙහෙමයි. නේද? කුසලය අකුසලය දෙකම ඔකට අයිති වෙනවා. ඒ කුසල අකුසල දෙකම ඔකට අයිති වෙන්නේ. කියන්නේ දැන් අපි එක තැනකදී සඳහන් කරනවා කුසලය කියන්නේ එකක්, පින කියන්නේ එකක් කියලා දෙකක් විදිහට. නමුත් ධර්මයේ සමස්තයක් විදිහට ගත්තාම කුසලය, පින, පව, අකුසලය කියන මේ කාරණා ඔක්කොම එකිනෙකට බැඳිලා තියෙන දෙයක්. එතකොට නිර්වාණය කියන තැනදී කුසල සංස්කාර ධර්මයෝ සියලු දේවල් අත්හරිනවා. එතනදී නැති වෙනවා. එතකොට කෙනෙක් අහනවා මේ නිර්වාණය කියලා කියනවා. මේ නිර්වාණය ඇති සැනසීම මොකද්ද කියලා. නේ? සමහරවල් හිතනවා නිවන් දැක්කහම දැන් පංචකාම සම්පatti දින්නත් බැහැ. නේ? එතන නිවිලා ගියා වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් නිවනේ මොකවත් නැද්ද කියලා අහනවා කවුරු හරි. එතකොට නිවන විස්තර කරන්න මට බෑ. හේතුව මං නිවනට ගිහිල්ලා නැහැ. නිවන අනිවචනීයයි. මේ සඳහන් කරනවානේ විඥානං අනිදස්සනං.
විඥානයේ අනිදර්ශනයි. විඥානය කියලා එතන සඳහන් කරන්නේ නිර්වාණය කියන කියන්නේ අතිශයින්ම ලෝකය සමස්තයක් විදිහට දැක්ක තැන. ඒ කියන්නේ ඥාණයෙන් තමන්ගේ ලෝකය අඳුනාගත්ත තැන. ඒ විඥානයේ අනිදර්ශන. ආයෙත් ඒක පෙන්වන්න බෑ කාටවත්. පෙන්නලා දෙන්න බෑ. බුදුහාඳුර දේශනා කරන්නේ අක්කාදාරෝ තථාගත. මම මග කියන අය විතරයි. මට පෙන්වන්න බෑ නිවන. මං ඊට මග කියනවා. එතකොට උන්වහන්සේ පැහැදිලි කරපු ඒ නිර්වාණය අනිදර්ශන නිසා කාටවත් මේක මෙහිමයි කියලා හේතු ගන්නන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අනන්තං සබ්බතෝ පබං. ඒක හැම තැනම මොන වගේද? දිලිසෙනවා, ලස්සනයි, ප්‍රභාස්වරයි. අන්ධකාරයක් නෙවෙයි ඒක. දැන් අපි කියන්නේ පහනක් නිවිලා ගියා වගේ තමයි නිර්වාණය කියලා. තෙලුත් නැහැ, වැටියක් නැහැ. ආයේ ඒක දල්වන්න බෑ. හැබැයි එහෙම දැන් නිවිලා ගියාම පහන නිවිලා ගියාම මොකද වෙන්නේ? පහන නිවිලා ගියාම ආලෝකය නැති වෙනවා. ආලෝකය නැති වෙනවා. නිර්වාණය කියන දෙත් කෙනෙකුට හිතෙනවා එතකොට දැන් මේ සියලු දේවල් නැති වෙලා යාමද නිර්වාණය කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිර්වාණය කියන එක අති විචිත්‍ර උදයක්, ලස්සන උදයක්. අනන්තං සබ්බතෝ පබං. හැම තැනීම දිලිසෙනවා, බබලනවා. ආයේ ඒකේ අඳුරක් නැහැ කොහෙවත්. එතකොට හිතන්න අපි අතිශය දිලිසෙන, බබලන, ලස්සන තැනක ඉන්නකොට අපේ හිත කොච්චර අලංකාරවත් වෙයිද, ලස්සන වෙයිද නේද? ඒ වගේ තමයි නිර්වාණය. එතකොට නිවනට හේතු සාධක නැහැ. නිවනට හේතු සාධක නැහැ. ඔය තියෙනවා අත්පටිසම්භිදාව විස්තර කරනකොට අත්පටිසම්භිදාව උපදින විදිහදී එතනදී විශේෂයෙන්ම සඳහන් කරනවා හේතු හැදෙන විදිය. එතන තියෙනවා ජනක හේතු, ඥාපක හේතු සහ සම්පාපක හේතු කියලා කාරණා තුනක්. ඔතනදී ජනක හේතු කියලා කියන්නේ ලෝකයේ විවිධ වූ දේවල්. දැන් අපි හිතමුකෝ ගෙඩියක් ගත්තාම ඒ ගෙඩියේ මාතෘ මේ කියන්නේ ඇට වලින් නේද? ගෙඩියක් ගහක් හැදෙනවා. ඊට අදාළව ගහක් හැදෙනවා. ඒකට කියන්නේ ජනක හේතු කියලා. ඥාපක හේතු කියලා කියන්නේ මොකක් හරි දෙයක් උගන්වලා ඒත් උගන්වන්න පුළුවන්, කන්වින්ස් කරන්න පුළුවන් අපිට කාට හරි මේ දේ මෙහෙමයි. නේද? දෙක වැඩි කිරීම 2 4යි කියලා කියන්න පුළුවන්. නේද? එහෙමද? ත්‍රිපිටකයේ ධර්මයේ දැන් මේ සූත්‍රය කියවලා මට ඔයගොල්ලන්ට කියන්න පුළුවන් අග්ගප්‍රසාද කරුණු 4ක් තියෙනවා. මේ කාරණා 4යි කියලා දනවන්න පුළුවන්. හැබැයි නිර්වාණය කියන එක එහෙම කාටවත් කරුණු නිසා දනවන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමා විසින් අවබෝධ කරගත යුතු ශ්‍රේෂ්ඨ ඥාණයෙන් පහළ කරගත යුතු අපි කියන්නේ අර කවුද? නැනවතා විසින්. නේද? මේක දුර්දස කියන්නේ දකින්න අමාරුයි. ඊටාම සියුම් වූ දෙයක්. නේද? දුරනුබෝධව අවබෝධ කරගන්න හරිම අමාරු දෙයක්. ඒ නිසා ඒක දකින්නේ නැනවත් පුජ්‍යලයා. ඒ නැනස ඒ තාක්කල් දිනු කරන්න ඕන. ඒ තාක්කල් අපිට මේ මාර්ගය හම්බ වෙන්නේ නැහැ. යම් කෙනෙකුට මේ මාර්ගය වැටහෙන්නේ නැහැ කියලා හිතෙනවා නම්, ඒකට උත්සාහවන්ත නොවෙනවා නම් හේතුව තමයි අපේ ප්‍රඥාව ඒ තරම් දියුණු වෙලා නැතිකම. ඒ සඳහා අපි උත්සාහවන්ත වෙන්න ඕන. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සම්පාපක හේතු කියලා එකක් තියෙනවා. සම්පාපක හේතු. දැන් අපි හිතමුකෝ මේගොල්ලෝ අද පූජාවට සහ බණ ධර්ම දේශනාවට ආවා. මම දන්නේ ඔයගොල්ලෝ කොහෙද ඉන්නේ කියලා. කොහේ හරි තැනක ඔයගොල්ලෝ ඉන්නවා. එතන ඉඳලා ඔයගොල්ලෝ මේ බෲක් සයිඩ් විලේජ් එකට ආවා. දැන් මෙතන ඔයගොල්ලෝ වාහනයකින් හරි මොනවාම විදියකට හරි මෙතෙන් ආවන්නේ. මොකක් හරි හේතුවක් නිසා ඔයගොල්ලෝ මෙතෙන්ට සේන්දු වුණා. එකතු වුණා. එතකොට මේ බෲක් සයිඩ් විලේජ් කියන එක අපි කවුරුත් හදපු එකක් නෙවෙයිනේ. මේක ලෝකයේ පවතින ස්වභාවයත් එක්ක අපි නමක් දීලා තියෙනවා මේ විලේජ් කියලා නමක් නේද? නමුත් ඒ හැරෙනකොට මේක ලෝකේ කොහේ හරි පවතින තැනක්. එතකොට කොහේ හරි පවතින තැනකින් කොහේ හරි පවතින තැනකට ඒක උදාහරණයකින් කියන්නේ ධර්මයේ හරියට මෙගොඩ ඉඳලා ඒගොඩට යනවා වගේ. ළඟක් තියෙනවා මෙතර ඉඳලා එතරට යනවා. දැන් අපි මෙතර කියන එකයි එතර කියන එකයි අපි හැදුවේ නෑ නේ? ඒ දෙකම පවතිච්ච දෙයක්. නමුත් මෙතර ඉඳලා කෙනෙකුට ඔරුවකින් හරි පාරුවකින් හරි නැවකින් හරි පිහිනාගෙන හරි මොනියම් ක්‍රමයකින් හරි එහා පැත්තට යන්න පුළුවන්. සම්පාවක හේතු කියන්නේ අන්න ඒකයි. නිර්වාණයට පමුණුවන්න පුළුවන් විදිහේ දේවල් තියෙනවා. ඒ සියල්ල අපි එකින් එක වඩාගෙන යනකොට මොකද වෙන්නේ? ඒ වඩාගෙන යන ධර්මතාවයන් වලදී හැමදේම ලෝකයට අයිති සියලු දේවල් දුරු වෙලා තියෙනවා. අන්න ඒ දුරු වීම නිසා නැවත කවදාවත් නැති කරන්නට නොහැකි වෙන විදිහට නිර්වාණය කියන කාරණාව අපිට මුණ ගැහෙනවා. හේතුව
හේතු සියල්ල එකින් එක දුරු කරගෙන යවිලා තියෙන්නේ. ඒ නිසා නිර්වාණය අනන්තං සබ්බතෝ පබං හැම තැනීම ප්‍රවාශර වූ දෙයක් අනිර්වචනීය වූ දෙයක් කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට වට්ටූපච්ඡේදෝ තණ්හක්කයෝ තණ්හාව ෂේ වෙච්ච තැනක් විරාගෝ විරාගයි කියන්නේ රාගිකයි විරාගිකයි රාගය නැහැ රාගය දුරු වෙලා. එතකොට නිබ්බාන නිර්වාණය නිර්වාණය කියන වචනයත් එතෙන්ද කියන අවසානයේට කරුණු හතක් කිව්වා. වචන හතක් කිව්වා. එතකොට නිබ්බාණං කියලා කියන්නේ අපි අහලා තියෙනවා වාණ කියන්නේ තෘෂ්ණාව. එතකොට තෘෂ්ණාව නැති තැන නිර්වාණය කියලා. එතකොට නිර්වාණය සම්බන්ධව බුදුරජාන් වහන්සේ මෙහෙම වචන කිහිපයකින් විස්තර කරලා ඒකේ ස්වභාවය අපිට ඒත්තු ගන්නලා තියෙනවා. අන්න ඒ රාගය නැති විරාගික වෙච්ච තණ්හාව නැති සසර කෙලෙස්වත් ක්ලේශ වට කම්ම වට විපාක වට දුරු කරන උදාර වූ නැවත දුකට පත් නොවන්නා වූ තැනක් තමයි මේ විරාගය කියලා කියන්නේ නිර්වාණය කියලා කියන්නේ. ඒ නිර්වාණය සංකත ධර්ම සහ අසංකත ධර්ම අතර ශ්‍රේෂ්ඨම දේ කියලා පැහැදිලි කරලා දුන්නා. තුන්වෙනි කාරණාවනේ. අපි කාරණා තුනක් සඳහන් කරා. පළමුවෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. සංකත ධර්ම අතරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨයි. ඒ වගේම සංකත අසංකත ධර්ම අතරින් විරාගය ශ්‍රේෂ්ඨයි. නැත්නම් නිවන ශ්‍රේෂ්ඨයි කියලා අපි හිතමු. අවසානයේට සඳහන් කරනවා අපි අර කතා කරපු කාරණාව මොකද්ද? මහණෙනි මේ ලෝකයේ සංගාවා ගණාවා සංගීවා ගණාවා මේ ලෝකයේ සමූහයක් පිරිසක් කියලා යම් කෙනෙක් ඉන්නවා නම් තථාගත ශාවක සංඝෝ තේසං අග්ගමක්ඛායති. ඒ ගණය පිරිස කියන අතර ශ්‍රේෂ්ඨම පිරිස තමයි කවුද? ආර්ය වූ සංඝ රත්නය කියලා සඳහන් කරන්නේ. ආර්ය වූ සංඝ රත්නය. ඉතින් ආර්ය වූ සංඝ රත්නයේ ගුණය පිළිබඳව ඔයගොල්ලෝ අහලා තියෙනවා, දන්නවා. ඉතින් තමන් හිතන්නේ මට ගොඩාක් ඒක ගැන බණ කියන්න ඕන කියලා. ඒ ආර්ය වූ සංඝ රත්නයේ ගුණ දැන් පුංචි කාරණාවක් මෙතනදී මම සිහිපත් කරන්න ඕන. පහුගිය කාලෙත් මම දැක්ක කොහෙද හරි සාකච්ඡාවක් වෙලා තියෙනවා. සහ සමහරු කතා කරනවා, මම දැක්ක සමහර ස්වාමින් වහන්සේලා කතා කරනවා මේ සාමි අපි වන්දනා කරනවානේ තෙරුවන් වන්දනා කරනකොට භික්ෂුන් වහන්සේලා වන්දනා කර නැත්නම් මහා සංඝරත්නය වන්දනා කරනවා ඒ බුදුරජාණන් වහන්සේගේ ආර්ය වූ ශ්‍රාවක සංඝයා සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ආදී විදිහට කරුණු සඳහන් කරනකොට උතනදී අට්ඨ පුරිස පුග්ගලා නේද? ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුණියෝ පාහුණියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ. උතනදී කෙනෙක් සඳහන් කරනවා එතකොට මෙතන මේ සඳහන් කරන චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා කියන කාරණාවේදී භික්ෂු සංඝයා හැර සෝවාන් ඵලයට සෝවාන් මාර්ගයට සෝවාන් ඵලයට සකදාගාමි මාර්ග ඵල අනාගාමි මාර්ග ඵල අරහත් මාර්ග ඵල වලට පත් වෙච්ච ගිහි උදවියත් මේකට අයිති වෙනවාද? මම දැක්කා එහෙම විවාදයක් යනවා. සමහර ස්වාමීන් වහන්සේලා සඳහන් කරලා තිබ්බා එහෙම අයිති වෙනවා කියලා. මොකද හිතෙන්නේ? මොකද හිතෙන්නේ? ඕක අපිට හොඳට පැහැදිලි කරගන්න පුළුවන් දක්ඛිනා විභංග සූත්‍රයට ගියාම එතනදී කරුණු පැහැදිලි කරනවා පෞද්ගලිකව දාන දෙන සහ සමූහිකව දාණය දෙන. පෞද්ගලික දාන 14කුත් සාමූහිකව දෙන දාන 7කුත් ගැන සඳහන් කරනවා. එතනදී සඳහන් කරන්නේ හැම වෙලෙම භික්ෂු සංඝයා. භික්ෂු සංඝයා කියන එක. සංඝ කියන එක පිරිසක් හරි අපි එතකොට ගමුකෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා. සිවණක් පිරිසම අපි එතන ගමු. හැබැයි එතනදී උන්වහන්සේ විශේෂණය කරනවා මොකද්ද? භික්ෂු සංඝයා කියලා. නිසා එතනදී හැම වෙලෙම නිර්වචනය කරන්නේ භික්ෂු සංඝ කියන කාරණාව. ඒ නිසා ඒක කාරණාවක් සිහිපත් කළ යුතු. මොකද හේතුව දැන් භික්ෂුත්වය කියන එක මේ ලෝකේ ශ්‍රේෂ්ඨ වූ කාරණාවක්. නේද? ඒක අර මුලින් සඳහන් කරා වගේ අනතිමානීව සිහිපත් කළ යුතු දෙයක්. භික්ෂුත්වය කියන්නේ ඊටාම ශ්‍රේෂ්ඨ වූ දෙයක්. ඒ ශ්‍රේෂ්ඨත්වය බ්‍රහ්මයා ළඟවත් කවදාවත් දෙවෙනි වෙන්නේ නැහැ. බ්‍රහ්මයා ඇවිල්ලා අද උතුම් ප්‍රෞජා ජීවිතයට පත්වෙච්ච ස්වාමින් වහන්සේ කෙනෙකුට වඳින්න සුදුසුයි. ඒ ස්වාමින් වහන්සේ බ්‍රහ්මයාගෙන් වැඳුම් පිදුම් ගන්න සුදුසු කෙනෙක්. දැන් බ්‍රහ්මයා කියලා කියන්නේ ගුණධර්ම අතින් ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා අපි. මෙත් මුදිතා කරුණා උපේක්ෂාවන් තියෙන ලෝකයේ කෙරෙහි බොහොම කරුණාවෙන් දයාවෙන් කටයුතු කරන කෙනෙක් කියලා. ඒ පුජ්‍යලයාගෙන් පවා වැඳුම් පිදුම් ගන්න අද දවසේ මහාන වෙච්ච එක ස්වාමින් වහන්සේ කෙනෙක් කවුරු හරි ස්වාමින් වහන්සේ කෙනෙක් සුදුසුයි කියන කාරණාව සඳහන් කරනවා. එතකොට මෙතනදී අයිති වෙන්නේ ඇත්තටම අන්න ඒ බුදුරජාණන් වහන්සේගේ
ශ්‍රාවක සංඝ භාවයට පත්වීම සඳහා ප්‍රවෘජාවට පත්වෙත්ත මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා කියන කාරණාව හොඳට මතක තියාගන්න ඕන. ගොඩක් අය තර්ක කරලා තිබුණා එහෙම නැහැ. අයිති වෙනවා අනිත් සියලු දෙනාමත්. ඒ කියන්නේ ගිහිව හිටපු අය නේද? දැන් ගිහිව හිටපු ගොඩාක් කට්ටිය හිටියානේ. සෝවහන් වෙච්ච අය හිටියා. සකදාගාමි අනාගාමි වෙච්ච අයත් හිටියානේ. නේද? ඒ අය හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේ දැන් අපිට ඔකට හොඳම උදාහරණයක් තියෙනවා. උන්වහන්සේ මේ සාමූහිකව දෙන සාංගික දානයේ සහ පෞද්ගලිකව දෙන දානයේහි ආනිසංස බෙදාවෙන් කරන්න අට කතාව තුළ ලස්සන කතාවක් තියෙනවා. ඒ කතාවේ මේ අන්තර්ගතය තුළින් අපිට පැහැදිලි වෙනවා මේ කාරණාව භික්ෂු සංඝයා මුල් කරගෙනම දේශනා කරා කියලා. එතනදී සඳහන් කරනවා කවුරු හරි කෙනෙක් දානයක් දෙන්න හිතලා මහා ආනිසංස ලබන්න මෙතෙක් ලෝකේ පහළ වෙච්ච බුදුවරු අපි දැන් හිතමුකෝ අපි දන්න විදිහට 5,12,28ක් බුදුවරු. හරිද? අපි හිතමුකෝ ඊටත් එහා තව කොච්චර හරි කාලයක් තිබ්බා කියලා. ඒ කාලවල හැම කාලකදීම පහළ වෙච්ච සියලු බුදුරජාණන් වහන්සේලා මේ පෘථිවි තලයට වඩම්මනවා. මේ මහ පොළොවට වඩම්මනවා. දැන් අපි හිතමු මේ මහ පොළොව ඉඩමදි. ඒ බුදුරජාණන් වහන්සේලා වඩා හිඳවන්න මේ පොළොව ඉඩමදි. උන්වහන්සේලා වඩා හිඳවන්නේ මේ උරෙන් ඊළඟ උරේ ගෑවෙන විදිහට. ඒ තරම් සමීපව උන්වහන්සේලා වඩා හිඳවනවා. එතකොට මේ පෘථිවි තලය එමදි. කවුරු හරි කෙනෙක් මේ පෘථිවි තලය මේ මහ පොළොව අපි කියනවා සාමාන්‍යයෙන් යොදුන් 2,40,000ක් මේ මහ පොළොව ඝනයි කියලා. ඒ කියන්නේ මේකේ ඝනත්වය ගත්තොත් යොදුන් 2,40,000ක්. ඒ යොදුන් 2,40,000ක් වෙච්ච මේ මහ පොළොව කවුරු හරි කෙනෙක් පත්තර පිටුවක් තරමටම තලනවා. එතකොට මේක එක්ස්පෑන්ඩ් වෙන විදිහ අපිට හිතාගත්තා ඉන්නේ කොච්චර දුරට මේක අපිට ව්‍යාප්ත කරන්න පුළුවන්ද කියලා. අන්න ඒ පොළොවේත් කවුරු හරි කෙනෙක් අර විදිහට සියලු බුදුරජාණන් වහන්සේලා අස්සක් මුල්ලක් නෑර එක හිස් කඩක් නැති වෙන්න උන්වහන්සේලා වඩා හිඳුවලා කවුරු හරි කෙනෙක් පෞද්ගලිකව මේ බුදුරජාණන් වහන්සේලාට දාණය දෙනවා. ඒ සියලු බුදුරජාණන් වහන්සේලාට දාණය දෙනවා. එක හා සමානව පූජා කරනවා. පූජා කරන්නේ කොහොමද? අසදෘස දාණය වගේ. අසදෘස දාණය ගැන අහලා තියෙනවනේ නේ. ඒ අසදෘස දාණය වගේ මහා දාන දීලා පූජා කරනවා උන්වහන්සේලාට. තව කවුරු හරි කෙනෙක් ආර්ය මහා සංඝරත්නය බුදුහාමුදුරුව මුල් කරගෙන දානයක් දෙනවා. එතකොට එකම සිතින් එකම පැහැදිච්ච සිතින් දුන්නා වූ මේ දාන දෙකේ විපාකයේ බුදුහාමුදුරුව කොහොමද විස්තර කරලා තියෙන්නේ? හරි ලස්සනයි මේ කතාවේ. උන්වහන්සේ දේශනා කරනවා අශ්වයෙක් මේ මහ පොළොව ස්පර්ශ කරලා මෙහෙම අඩියක් ගන්නකොට අපි කියන දූවිලි අංශු යනවා කියලා. අන්නේ දූවිලි අංශුවක අංශු මාත්‍රයක් තරම් අර සියලු බුදුවරයන්න් වහන්සේලාට දුන්නා වූ දාණය බුදුරජාණන් වහන්සේ මුල් කොටගෙන උන්වහන්සේත් සමග ආර්ය මහා සංඝරත්නයට යම් කෙනෙක් දානයක් දුන්නා නම් ඒ දාන යානිසංස හරියට අර මහ පොළොව වගේ කියලා. එතකොට හිතෙන්න පුළුවන් අපි මේ මහා සංඝරත්නය වර්ණනා කරනවා කියලා. නෑ, ඒකට හේතුව තමයි ඒකට බුදුහාමුදුරුවොත් අයිති, මහා සංඝරත්නයත් අයිති. මේ සියලු දෙනා. ඒ කියන්නේ එතෙක් මෙතෙක් ලෝකයේ පහළ වෙච්ච බුදුවරයොත් ඒකට අයිති වෙනවා. එතෙක් මෙතෙක් ලෝකයේ පහළ වෙච්ච ශ්‍රාවක සංඝයාත් ඒකට අයිති වෙනවා. ඒ නිසයි ඒක ඊතරම් ශ්‍රේෂ්ඨයි කියලා උන්වහන්සේ දේශනා කරේ. එහෙම නැත්නම් කවදාවත් අර මෞතුමිය පෞද්ගලික දානයක් දෙන්න ගිහිල්ලා පොදු දානයක් දෙන්න කවදාවත් බුදුවරයෙක් යොමු කරන්නේ නැහැමයි. ඒ නිසා ඒ කාරණාවත් මේ ලාභය සිහිපත් කරමින් ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නයේ ඇති ගුණයෝ පිළිබඳව සිහිපත් කරන්න සුපටිපන්නෝ භගවතු. සුපටිපන්නයි නේද? ආදී සීල, ආදී චිත්ත, ආදී ප්‍රඥා. නැත්නම් ආදී සීල, සමාධි, ප්‍රඥා කියන ඔය කාරණාවන් තුල උන්වහන්සේලා සුපටිපන්නයි. ඊටාම මනවින් මේවට පිළිපන් වෙච්ච පිරිසක්. සමහර වෙලාවට ඒකේ අඩු වැඩිතාවයන් තියෙනවා. ඒ පුද්ගලයාගේ ස්වභාවය අනුව. නමුත් ආර්ය මහා සංඝරත්නය ගත්තාම සමස්තයක් විදිහට උන්වහන්සේලා මේ මාර්ගයට පිවිසා. ශාවක සංඝෝ උජුපටිපන්නයි. උන්වහන්සේලා ආර්ය මාර්ගය යන්නේ ඊටාම ඍජුව. සාමිචි පටිපන්නෝ නේද? උන්වහන්සේලා ඊටාම කීකරු මේ මාර්ගය යන්නේ. ඥාය පටිපන්නෝ. හොඳට දැනගෙන තමයි උන්වහන්සේලා මේ මාර්ගයේ ගමන් කරන්නේ. එහෙම ගමන් කරන පිරිසක්. උන්වහන්සේලා ආහුණෙයයි. පාහුණෙයයි. ගෙදරට වඩම්වාගෙන දන් දෙන්න සුදුසුයි. ඇවිල්ලා බැහැ දැකලා දන් දෙන්න සුදුසුයි. දක්ඛිනෙය්‍යෝ. දක්ෂිනාවට සුදුසුයි. මෙලොව පරලොව විපාක ප්‍රාර්ථනා කරගෙන ඒ දානේ පිළිගන්න දායකයාගෙන් දානය ලබන්න සුදුසුයි. මේ විදිහට ආර්ය මහා සංඝරත්නයේ ගුණ සඳහන් කරලා තියෙනවා. ওই සියලු ගුණයන් එකලා ගත්තොත් කොච්චර ලස්සන ලෝකයක්ද මේ ලෝකයේ තුල ගොඩ නැගෙන්නේ. ඒ නිසා
මම යෝජනාවක් කරන්නේ අවසානයේට මේ සූත්‍ර දේශනාවේදී මේක ගොඩාක් ගැඹුරු සූත්‍රයක් ඇත්තටම කතා කරොත් නමුත් මම ඊටා සරලව සඳහන් කරේ මේ කාරණා හතරේදී දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අග්‍රව ප්‍රසාදයටපත් වෙන්න සුදුසුයි මේ ලෝකේ. ඒක තමයි අග්‍ර ප්‍රසාදය. දෙවනුව ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්බන්ධව ප්‍රසාදයටපත් වෙන්න ඕන. ඒ වගේම ඔව් නිර්වාණය නැත්තම් විරාගය සම්බන්ධව තමන්ගේ සිත පහදවා ගන්න ඕන. ඒ වගේම ආර්ය මහා සංඝරත්නය ගැන සිත පහදවා ගන්න. මේ කාරණා හතර තුල යම් කෙනෙක් සිත පැහැදුවා නම් ඒක අග්‍ර වූ පැහැදීමක් කියලා දේශනා කරනවා. දැන් ඔතනදී බලන්න සෝවිසි ගුණ කියලා තියෙනවා නේ. 24ක් ගුණ තියෙනවා. මේ සෝවිසි ගුණවලදී අපිට මොනවද පුළුවන් ඔය කාරණා හතර ඔය සියලු කාරණාවලදී වඩන්න? ධර්මය ගැන ගත්තොත් අපිට අමුතුවෙන් ධර්මයේ කරුණ ඔක්කොම පැත්තකින් යන්න පුළුවන්. ඇයි? ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි. ඒ ස්වාක්ඛාත කියන ගුණය මනාව දේශනා කරපු එකක්. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ සාන්දෘෂ්ටිකයි. සාන්දෘෂ්ටිකයි කිව්වේ මෙලොවදීම විපාක දෙනවා. අකාලිකෝ කියන්නේ මෙලොවදීම විපාක දෙනවටත් වඩා ඉක්මනින් විපාක දෙනවා. නේද? අකාලිකෝ කියන්නේ කල් නොයවාම විපාක දෙනවා. ඕපනයිකෝ කිව්වේ අන්න ඒක තමයි ඊටාම වැදගත්ම දේ. ඕපනයික කියලා කියන්නේ ඊටාම සුදුසුයි සියලු වැඩ කටයුතු පැත්තකට දාලා තමන්ගේ සිත තුළ ඒ ධර්මය ක්‍රියාත්මක කරන්න. අපිත් මොකද ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් ඊටත් වඩා වැදගත් මේක. රස්සාවක් කරනවා නම් ඊටත් වඩා වැදගත් මේක. මම කියන්නේ ඒවා අතපසු කරගෙන මේක කරන්න ඕන කියන එක නෙවෙයි. හැබැයි හැම මොහොතකම ඉගෙන ගන්න මොහොතේදී වැඩක් රාජකාරී මොහොතේදී අපි එදිනෙදා දවසේ සිදු කරන කටයුතු වලදී මූලිකත්වයේදී යුත්තේ ඒ ගුණයන්ට කියන කාරණාව අපි හොඳට මතක තියාගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන ගත්තොත් අපිට කවදාවත්ම බෑ. ජීවිතේ කවදාවත්ම බෑ. බුදුරජාණන් වහන්සේගේ ගුණ අතරින් ගුණ 8ක් වඩන්න කවදාවත් බෑ. එහෙමනම් බුදුවරයෙක් විදිහට අපි ඒක වඩන්න ඕන. සාමාන්‍ය මිනිහෙක් විදිහට බෑ. එකම ගුණය වඩන්න පුළුවන්. මොකද්ද? අරහං ගුණය. පළවෙනි බුදු ගුණය විතරයි අපිට වඩන්න පුළුවන්. ඒ කියන්නේ සුදුස්සෙක් වෙනවා කියන එකනේ. බුදුහාමුදුරුවෝ රහසින්වත් පවු නොකරසේක, ඒ වගේම පූජාවන් පිළිගැනීමට සුදුසුසේක. අපිට පූජාවන් පිළිගැනීමට සුදුසු වෙන විදිහට වැඩ කරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ වගේ රහසින්වත් පවු නොකර ඉන්න. ඒක තමයි ශ්‍රේෂ්ඨම දේ. බුදු ගුණ වලින් අපිට වඩන්න පුළුවන් එච්චරයි. සම්මා සම්බුද්ධ පුළුවන්ද? එහෙනම් සම්මා සම්බුදුවරයෙක් වීම සඳහා වඩන්න ඕන. තනිව ගුරුවරයෙක් නැතුව ඉගෙන ගන්න ඕන. නේද? තනිව ගුරුවරයෙක් නැතුව උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මිය අවබෝධ කරලා තියෙනවා. ඒක අපිට කරන්න එහෙමනම් බුද්ධත්වයේ සඳහා අපි පාරමිතා පුරන්න ඕන. එහෙම තමයි දිනු කරගන්න ඕන. මේ සාමාන්‍ය ජීවිතේදී අපිට ඒක බෑ. විද්‍යාචරණ සම්පන්නයි. ඒ විද්‍යාචරණ සම්පන්න ගුණය අපිට වඩන්න බෑ නේද? උන්වහන්සේගේ තියරි පැට්‍රිකල්ස් මේ කියන්නේ. තියරියක් තියෙනවා පැට්‍රිකල්ස් තියෙනවා නේ. විද්‍යාව කියලා කියන්නේ උන්වහන්සේ ළඟ තිබිච්ච ධර්මය. චරණ කියලා කිව්වේ ඒ ධර්මයට අනුව හැසිරීම. ඒ සියලු දේවල් උන්වහන්සේ ළඟ තිබුණා. ඒවා හරි අමාරුයි අපිට වඩන්න. බුදුවරුන් විතරයි ඒවා වඩන්න පුළුවන්. හැබැයි අපි කවුරු හරි කෙනෙක් උත්සාහ කරොත් ප්‍රාර්ථනා කළොත් මට මේ බුද්ධත්වයේ සඳහා මම මගේ ගමන ආරම්භ කරනවා කියලා අන්න එදා ඉඳලා එයාට පුළුවන් ඒ සඳහා සුදුසු කම් ලබන පුජ්‍යලයක් විදිහට උත්සාහවන්ත වෙන්නට. සා කවුරු හරි කෙනෙක් මුල් බුදු ගුණයේ ඉඳගෙන අරහම් බුදු ගුණයේ ඉඳගෙන රහසින්වත් පවු නොකරන තැනක ඉඳගෙන ආරම්භ කළොත් ඒ ගමන යන්න බැරිකමකුත් නැහැ නේ. යන්න බැරිකමකුත් නැහැ. නිසා ඒ ගුණයන් වඩන්න කියන කාරණාව මේ වෙලාවේ සිහිපත් කරමින් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන මේ සූත්‍ර දේශනාවේදී යම් කෙනෙක් මේ අග්‍රස්ථාන හතරේදී සිත පහදනවා නම් ඒක මේ ලෝකේ ශ්‍රේෂ්ඨ වූ සිත පැහැදවීමයි. ශ්‍රේෂ්ඨම වූ සිත පැහැදවීමයි. එනිසා එසේ සිත පහදවාගෙන තමන්ගේ ජීවිත ගමන ඒකාලෝකවත් කරගන්න කියන කාරණාව මේ වෙලාවේ සිහිපත් කරමින් කාල වේලාව ගොඩක් ඉක්ම වෙලා ගිහිලා තියෙනවා. ඊටාම සරල කාරණාවක් මේ අපි කතා කරේ. ගොඩක් ගැඹුරු දහම් කරුණු තියෙනවා. නමුත් ඒවා අපි සාකච්ඡා කරේ නැහැ. ඊටාම සරල කාරණාවක්. මේ කාරණා හතර තමන්ගේ සිත තුළ හැමදාම පවත්වනවා කියන ඒකායන අදිෂ්ඨානය ඇති කරගන්න ඕන. අපි මේ මාර්ගයට අවිලා තියෙනවා. නේද? ඒ ගැන අපිට තර්ක කරන්න ඕනේ නෑ. අපි මේ මාර්ගයේ ඉන්නවා. මේ මාර්ගය තව තවත් අපේ ජීවිතය තුළ වැඩෙන්න ඕන කියන කාරණාව හොඳට සිහි බුද්ධියෙන් අවධානයෙන් යුක්තව මතකයේ රඳවා තබාගෙන කටයුතු කරන්න ඕන. අසංසාරික ජීවිතය ජය ගන්නට නම් ඒ සඳහා අපි හැමදෙනාම උත්සාහවන්ත වෙමු කියන කාරණාව මේ වෙලාවේ සිහිපත් කරමින් හැමදෙනාටම ලෞතර බුදු පියාණන් වහන්සේගේ ගුණ, ධර්ම රත්නයේ ගුණ, මහා සංඝ රත්නයේ ගුණ, ඒ වගේම ඒ ගුණ වඩන්නට හේතු වාසනා වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි පවතිනා වූ සදාකාලික ගුණ ධර්මය දිහා බලමින් අපි අපේ ගමන් මාර්ගය දියුණු කරගමු.
අපේ උත්තරීතර ධර්ම මාර්ගයේ වඩමු කියන ප්‍රාර්ථනාව මේ වෙලාවේ ඇති කරමින් ධර්ම දේශනාවේ කටයුතු අවසන් කරනවා. මේ වෙලාවේ අපේ හාමුදුරුව මුලින් පින් පැමිණිය යුතු අයට ආශිර්වාද කළ යුතු අයට සෑම දිනාටම නිරන්තරයෙන් ආශිර්වාද කළා. ඒ නිසා මේ වෙලාවේ මම දීර්ඝව ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද දවසේ මේ උදාර කටයුතු සඳහා අත හිත දී කටයුතු කළ විශේෂයෙන්ම සම්බුද්ධ පූජාවන් පවත්වන්නට, ඒ වගේම ධර්ම දේශනාව පවත්වන්නට, ඒ වගේම විශේෂයෙන්ම අද දවසේ හීල් දාණය, ඒ වගේම දහවල දාණය මහා සංඝරත්නය වෙත පූජා කරපු සෑම දිනාටම මේ වෙලාවේ ආශිර්වාදයන් සිද්ධ කරනවා. ඔබ මෙලෝ වශයෙන් සිදු කරන්නා වූ සියලුම කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා බුද්ධ රත්නීය, ධර්ම රත්නීය, මහා සංඝ රත්නීය මේ ධර්මයේ තුල ඔබගේ සිත අලවාගෙන කටයුතු කරන්නට අවශ්‍ය කායික මානසික ශක්තිය ඔබ තුල වැඩෙත්වා. ඔබට වැළඳී තිබෙනා වූ කායික දෝෂ, මානසික දෝෂ දුරු වෙලා කායික මානසික නිදුක් බව, නිරෝගී බව, චිරජීවනය වඩන්නට ශක්තිය වාසනා ගුණ මහිම උදා වෙත්වා. මෙලොව වශයෙන් ඔබගේ යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සිතන පතන අයුරින් ඉෂ්ට සිද්ධ කරගන්නට ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව මේ වෙලාවේ සිද්ධ කරනවා. විශේෂයෙන්ම මේ මොහොතේදී මේ විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරලා මේ පරලොව යන්නට යෙදුනා වූ යම්තාක් පිරිසක් වෙත්නම් ඒ සෑම දිනාටමත් ඔබ අප සෑම දෙනාගේම නමින් මිය පරලොව යන්නට යෙදුණු මව්වරු, පියවරු, ඥාති හිතයිශීන් ඒ සෑම දෙනාටමත් මේ වෙලාවේ අපි සෑම දෙනාම සිහිපත් කරමු ඒ මියගිය ඥාතීන්ට. ඒ වගේම විශේෂයෙන්ම අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ නමින් උන්වහන්සේලාගේ අපවත් වදාලා වූ ආචාර්ය, ප්‍රාචාර්ය සද්දි විහාරික ස්වාමින් වහන්සේලා වෙත්නම් ඒ සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු ස්වාමින් වහන්සේලා ඇතුළු ඔබ අපගේ මව්දෙමව්පිය කාරකාදීන්, ඒ වගේම දායක කාරකාදීන් ඇතුළු සෑම දෙනාටම ඔවුන්ගේ ආයති භවයෝසුව පත් කරගන්නට මේ පින් උපකාරී වෙත්වා. උතුම් නිවනින් සැනසීම ලබන්නට මියගේ ඥාතීන්ට මේ පින් උපනිශ්‍රේ වෙත්වා කියලා සාදු කියන ප්‍රාර්ථනාව සිද්ධ කරමු. අවසාන වශයෙන් මේ උතුම් පින් ලෝකයක් සම්බුද්ධ ශාසනයක් සුරකින්නා වූ සියලුම ඉෂ්ඨමාමක සම්මිය දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට කරුණා සිතින් අනුමෝදන් කරමු. මේ විහාරස්ථානයත් ඒ වගේම සියලු විහාරස්ථානත් ඔබත් අපත් සෑම දෙනාමත් ඔබගේ ගෙදර දොර කටයුතු, රැකී ආරක්ෂා කටයුතු, වෙළෙහෙළඳාම් කටයුතු, ගොවිතැන්පත් කටයුතු, යනන ගමන් පතන පැතුම්, ඒ වගේම අධ්‍යාපන කටයුතු දරුවන්ගේ ඔබගේ රැකී ආරක්ෂා කටයුතු වලදී නිරන්තරයෙන් ඔබට ආශිර්වාද සිද්ධ කරන්නා වූ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන්ව ඔවුන්ගේ දිව්‍ය ආත්ම භාවය සෝපත් භාවයට පත් කරගනිත්වා. මේ උතුම් පින් අනුමෝදන් වීමෙන් චිත්ත ප්‍රමෝදයට පැමිණියා වූ දෙවියන්ගේ දේව බැල්ම ඔබ වෙත යොමු කොටගෙන ඔබ සෑම දෙනාම ආරක්ෂා කරන්නට දෙවියෝ දිවනෙත් හෙලා නිරන්තරයෙන් කටයුතු කරත්වා. පතන බෝධියකින් නිවනින් සැනසෙන්නට දෙවියන්ටත් මේ පින් උපකාරී වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. නැවත වතාවක් සෑම දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. අපේ අවසරයි අපේ බුත්පිටියේ සමිත හාමුදුරන් වහන්සේ තවන බෝධනකින් ලංකාව කරා වැඩම කරනවා. ඉතින් උන්වහන්සේටත් ඒ වගේම විශේෂයෙන්ම අපි මේ වෙලාවේ සිහිපත් කරනවා අපේ අවසරයි අපේ උඩගම සුමංගල අපේ ලොකු හාමුදුරුවෝ අපි හාමුදුරුවෝ සඳහන් කළා වගේ උන්වහන්සේලා අපිට පින් සිද්ධ කරගන්නට අපේ පුණ්‍ය නැමැති බීජ වපුරන්නට, ශ්‍රද්ධා බීජ වපුරන්නට උන්වහන්සේලා පින්කෙත්. ඉතින් අපේ ලොකු හාමුදුරන් වහන්සේ අපිට ආශිර්වාද කරමින් වැඩ සිටීම මහා ශක්තිය. උන්වහන්සේටත් ආයුරාෝග්‍ය ස්වස්ථ භාවය, නිදුක් බව, නිරෝගී බව, චිරජීවනය උදා වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරමින් සෑම දිනාටම සියලු යහපත ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් වැඩෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි කටයුතු අවසන් කරමු. සුපුරුදු පරිදි අපි හැම දිනම චාරිත්‍රානුකූලව දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරලා කටයුතු අවසන් කරනවා. හැම දිනම එක්ව සජ්ජායනය කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. දේවතානුමෝදනය. දේවෝ වස්සතු කාලේන සස්ස සංපත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. වන්දනා කරගමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සංපatti විනාතේ සමිජ්ජතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමි. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් තෙරුවන් සරණයි සරණයි. ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේලා තෙරුවන් සරණයි.